ආයිබෝන් අද අපි මේ පටන් ගන්නේ රිවිෂන් පන්තියේ 3 වෙනි ක්ලාස් එක. ඔයගලන්ට මතක ඇති ක්ලාස් 2 එක Python පටන් ගත්තා අපි. දෙවෙනි රිවිෂන් පන්තියේදී. මේකේ මම ප්‍රෝග්‍රෑමින් ගැන මූලික හැඳින්වීම කරලා ෆ්ලෝ chart සම්බන්ධයෙන් මූලධර්ම ටික කතා කරලා pseudo codes ෆ්ලෝ chart pseudo codes ඇඳලා ඒව ලියලා ඊට පස්සේ Python codes ඔක්කොම බෝඩ් එකේ ලියලා පැහැදිලි කරලා මූලධර්ම ටික ලස්සනට කියලා දුන්නා. හැබැයි මම Python කොහොමද කම්පියුටර් එකේ රන් කරන්නේ කියන එක ගැන මොකුත් කතා කරේ නැහැ. ඒ නිසා දැන් අද මම ටිකක් ඒ කොටස් ටික කම්පියුටර් එකේ ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද, මේක ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද, ඊට පස්සේ මේක ටයිප් කරලා රන් කරන්නේ කොහොමද, Python command prompt එක අපි වැඩ කරන්නේ කොහොමද, ඒ වගේ දේවල් ටිකක් ගැන අද මුලින්ම කතා කරනවා. ඊට පස්සේ තමයි අලුත් කෝඩ්ස් පැත්තට අපි යන්නේ. අපි එහෙනම් ඒ ටික බලමු කම්පියුටර් ස්ක්‍රීන් එකත් එක්ක එකතු වෙමු. හරි, අපි දැන් බලමු මේ python.org වෙබ් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මේ Python ගන්න කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් Google එකේ Python කියලා සර්ච් කරපුවාම welcome to python.org කියලා එනවා. මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් Windows වලට ගැලපෙන Python release එකක් download කරගන්න. මෙතනින් මේ තියෙන latest release එක, මේ Python 2 version එක, මේ Python 3 version එක, මේ 3 version එක download කරගන්න ඕගොල්ලෝ Windows වලට ගැලපෙන එක මෙතනින් ඔයගලන්ට අවශ්‍ය විදිහට download කර ගැනීමක් කරන්න පුළුවන්. versions කීපයක් මෙතන දක්වලා තියෙනවා. Mac OS release එක මේ තියෙන්නේ 32 bit version එක Windows වලට, 64 bit version එක Windows වලට. ඉතින් ඔයගොල්ලෝ 64 bit නේ දැන් ගොඩක් operating systems එකෙන් වැඩ කරන්නේ. මේ වගේ තැනකින් ඔයගලන්ට install එක ගන්න පුළුවන්. මෙතන installer 64 Windows installer 64 bit මෙන්න මේකෙන් recommended. මෙන්න මේ product එක download කරන්න පුළුවන් ඔයගලන්ට. download කරගෙන install කරගන්න. install කරාට පස්සේ ඔයගලන්ට මේ විදිහට Python start menu එකට එනවා. මේ විදිහට start menu එකට එනවා. start menu එකේ කීපයක් මේ විදිහට install වෙලා තිනවා. මෙතන මේ IDLE Python කියන එක. මේ මෙතෙන්ට මම මේ දාලා තියෙන shortcut එකක් විදිහට මේක තමයි Python shell එක. මේ IDLE Python එකෙන් මෙතන මේ Python shell එකෙන් අපිට සාමාන්‍ය විදිහට codes ලියලා run කරන්න පුළුවන්. හරි, අපි දැන් Python shell එකත් එක්ක වැඩ කරන විදිය ගැන පොඩ්ඩක් ඉගෙන ගමු. දැන් මේ Python shell එකේ අපිට පුළුවන් මෙතන ඔයගලන්ට කැමති විදිහට commands දීලා output එක ගන්න. අපි ගමු print එකක්. සාමාන්‍ය print එකක් මේ විදිහට string එකක් print කරන හැටි. double quotes පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වගේ. ඊට පස්සේ අපි සාමාන්‍ය variable එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් බලමු. දැන් මේ තියෙන a කියලා variable එකක්. අපි ගමු integer එකක් මේ විදිහට. b කියලා variable එකක් මම ගන්නම්. මේක float එකක්. මේ variables වල type එක මොකක්ද කියලා බලන්න ඕන නම් type command එකෙන් බලන්න පුළුවන්. type function එකෙන් type a කියලා දුන්නාම අපිට එනවා ඔන්න ඒක integer එකක් කියලා. type b කියලා දුන්නොත් float එකක් කියලා ලැබෙනවා. ඊට පස්සේ මම c කියලා variable එකක් හදලා a සහ b එකතු කරන්නම්. ඊට පස්සේ බලන්න පුළුවන් අපිට type c කියලා. ඔයගලන්ට පේනවා float එකක්. දැන් c වල value එක මොකක්ද කියලා අහුවොත් පිට එකත් මෙතනින් බලා ගන්න පුළුවන්. c කියලා දුන්නාම මේ අපි පොඩි commands ටිකක් කතා කරේ. variable එකක් හදාගන්න විදිහ වගේ දේවල්. ඊට පස්සේ අපි නේ input එකක් ගන්න විදිහ ගැන ගලමු. දැන් name කියලා මම variable එකක් හදනවා. input enter name වගේ එකක් ගමු අපි. මේ වගේ අපිට command prompt එකට එනවා enter name කියලා. මෙතනින් මම මේ විදිහට enter කළොත් මේක string එකක් විදිහට තමයි name කියන variable එකට ඇවිල්ලා තියෙන්නේ. හිතන්න අපිට සංඛ්‍යාත්මක අගයක් ලකුණු වගේ එකක් ගන්න ඕන කියලා. හිතන්න marks කියලා එකක්. එතකොට ඒක පූර්ණ සංඛ්‍යාවකට හරි float එකකට හරි පරිවර්තනය කර ගැනීමක් අනිවාර්යයෙන්ම කරන්න ඕන.
සාමාන්‍ය input command එකෙන් ලැබෙන්නේ අපිට string එකක්. enter marks මේ විදිහට. දැන් අපි මෙතෙන්ට marks දුන්නොත් එහෙම 78යි කියලා. දැන් marks අරන් බැලුවොත් අපිට intig එකක් විදිහට තියෙන්නේ type marks. බැලුවොත් අපිට class එක integer කියන්නේ integer වර්ගයේ variable එකක් විදිහට දක්වනවා. මේ තමයි Python shell එක. ඉතින් මෙතන අපිට අවශ්‍ය විදිහට codes ලියලා මෙතන run කරන්නත් පුළුවන්. ඔයගලන්ට Python file එකක් හදලා run කරනවා නම් මීට වඩා පොඩ්ඩක් වෙනස්. ඒ ටිකත් මම මින් ඉස්සරහට කියලා දෙන්නම්. හරි. අපි දැන් බලමු මේ එදා අපි කතා කරපු codes වලින් කීපයක් type කරලා run කරන්න. දැන් code එකක් විදිහට run කරනවා නම් මේ Python shell එකට ගිහිල්ලා Python new file ගන්න ඕන. මේ තමයි new file එකක් අපි හදන තැන. මෙතන ගිහිල්ලා ඔයගලන්ට file එක save කරගත්ත හැකි. මම මගේ desktop එකේ save කරගන්නම්. 2021 R කියලා මේ Python file එක. .py කියන extension එක යටතේ file එක save වෙනවා. මෙතනින් අපිට පුළුවන් අපිට කැමති විදිහට code එකක් ලියන්න. අපි එදා ගත්ත සරල උදාහරණයක් ගමු. සංඛ්‍යාවක් යතුරුපූර්වයෙන් ආදානය කරලා ඒකේ දෙගුණේ print කරන්න. ඉස්සෙල්ලාම අපි input එකක් ගමු x කියලා. integer input අපි ගමු x කියලා input එකක්. ඊට පස්සේ අපිට print කරන්න පුළුවන් x ගේ දෙගුණේ x ගුණ කිරීම 2. මේ විදිහට. දැන් මේ ෆයිල් එක සේව් කරලා නැවත අපිට මෙතනින්ම run කරන්න පුළුවන්. run module F5 කියන කී එකෙන් run කරන්න පුළුවන්. ඒක run කරද්දී shell එකේ තමයි run වෙන්නේ. මෙතන ඔයගලන්ට x වලගේ enter කරන්න දෙනවා. දැන් අපි 5 කියලා enter කළොත් 10 කියලා උත්තරේ ලැබෙනවා. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ text editor එකේ අපිට කැමති code එකක් ලියන්න පුළුවන්. මෙතනින්ම run කරපුවාම Python shell එකේ run කරන්න පුළුවන්. ඒක තමයි ලේසිම විදිය Python code එක run කරන්න. එහෙම නැත්නම් තවත් ක්‍රම තියෙනවා. අපි දැනට මේ විදිහට කරගෙන යමු. ඊට පස්සේ අපි බලමු සංඛ්‍යා දෙකක එකතුව ලබා ගන්න code එක. දැන් මම චුට්ටකට කලින් Python shell එකේ ඒක ලියලත් පෙන්නවා. මම මෙතෙන්ටම මේක modify කරන්න. දැන් y කියලා තව input එකක් ගත්ත හැකි. මම මේකම copy කරගන්නවා. මේවා නැවත ඔයගලන්ට ලියන්න දෙන්නේ නැහැ මොකද අපි මේ ලියපු codes ඒ නිසා බලාගෙන විතරක් ඉන්න අවබෝධයෙන් මොකද්ද මම මේ කරන්නේ කියලා. total කියලා variable එකකට මම x සහ y එකතු කරලා ගන්නවා. ඊට පස්සේ print total කියලා මේ විදිහට දෙනවා. දැන් මේක run කරලා F5 type කරපුවාම අපිට පුළුවන් මේක F5 වලින් run කරගන්න. x වලට 6 y වලට 7 දුන්නොත් උත්තරේ 13යි කියලා මේ විදිහට අපිට ලබා ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති output එක. පැහැදිලිව. ඊට පස්සේ අපි තව ටිකක් ඉදිරියට යමු. ගිය සතියේ කතා කරපු උදාහරණ. අපි කතා කළා තව උදාහරණයක් මතක ඇති උෂ්ණත්ව වගයක් ලබා දුන්නාම සෙල්සියස් වලින් ඒක ෆැරන්හයිට් බවට පරිවර්තනය කරගන්න උදාහරණයක්. ඒතර අපිට මේ විදිහටම ඉන්පුට් එකක් ගන්න පුළුවන්. සෙල්සියස් ඉන්පුට් එකක්. මේ ඉන්පුට් එක මම ෆ්ලෝට් එකක් විදිහට අරගන්නම්. temperature in Celsius. Celsius වලින් අපිට temperature එක input කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට Fahrenheit temperature එක හදාගන්න මේ ලැබිච්ච 100ගේ 1.8න් ගුණ කරලා එකතු කරනවා 32ක්. ඊට පස්සේ අපිට print කරන්න පුළුවන් Fahrenheit උෂ්ණත්වය. මේ විදිහට. මේක run කරලා බලමු. උෂ්ණත්වය අහනවා මේ විදිහට temperature එක. අපි ගමු 37 අපේ ශරීර උෂ්ණත්වය. 98.6ක් වගේ ප්‍රමාණයක් තමයි 37ට අදාළව ෆැරන්හයිට් අගේ ලැබෙන්නේ. ඊට පස්සේ අපි තව උදාහරණ අපි එදා කතා කරපු උදාහරණ කීපයක්ම තමයි මේ අද බලන්නේ. මේ ඔක්කොම ඔයගොල්ලෝ ගෙදර තමන්ගේ කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරලා මේ විදිහටම ටයිප් කරලා රන් කරලා බලන්න. එතකොට හොඳ ප්‍රැක්ටිස් එකක් එනවා.
එදා මම කතා කළා වෘත්තයක අරය ලබා දුන්නාම පරිධිය සහ වර්ගඵලය සොයන්නේ කොහොමද කියලා. අපි r කියලා රේඩියස් එක ඉන්පුට් කරගමු. මේකත් අපිට කැමති නම් ෆ්ලෝට් එකක් විදිහට, එහෙම කැමති නම් ඉන්ට් එකක් විදිහට මම ෆ්ලෝට් එකක් විදිහට ඉන්පුට් කරන්නම්. තමන්ගේ කැමැත්තක් ඉන්පුට් මේ විදිහට අපිට පුළුවන් රේඩියස් කියලා දෙන්න. ඊට පස්සේ පයි කියන වේරියබල් එක මම නිපදව ගන්නවා 22 බෙදීම 7 කියන අගය. ඊට පස්සේ පරිධිය කියලා කියන්නේ 2 ගුණ කිරීම පයි ගුණ කිරීම r. ඒරියා එක කියලා කියන්නේ පයි r වර්ගය. ඊට පස්සේ මම print කරනවා ඒරියා එක. ඒ වගේම මට print කළ හැකි circumference එක. මෙතනත් අවශ්‍ය නම් අපිට මේ විදිහට දෙන්න පුළුවන් ඒරියා. ඔය විදිහටම දෙන්න පුළුවන් circumference එක. යන කළ හැකි. රේඩියස් එක 5යි. මෙන්න ඒරියා එක සහ circumference එක මේ විදිහට උඩට දක්වනවා. ඉතින් මේ විදිහට අපිට එදා කතා කරපු හැම එකක්ම මේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. අපි තව එකක් දෙකක් බලමු. අපි බලමු සිලින්ඩරයක උස සහ ආරය දුන්නාම කොහොමද අපි පරිමාව හොයන්නේ කියලා. දැන් ඔන්න සිලින්ඩරේ අරය ලබා ගන්න මම කෝඩ් එකක් ලිව්වා. ඒ විදිහටම අපි උසත් ලබා ගමු. height එක. පයි වලගේ මේ විදිහටම හදලා වොලියුම් එක කියලා කියන්නේ පයි r වර්ගයේ h. මේ විදිහට ඊට පස්සේ print කරනවා වොලියුම් එක. අරය 5යි කැමති ඒකකයක් මෙතනදී භාවිත වෙනවා වෙන්න පුළුවන්. උස 8යි කියලා ගත්තොත් මෙන්න සිලින්ඩරේ පරිමාව. උගලන්ට පේනවා මෙන්න කෝඩ් එක. ඉතින් මේ හැම කෝඩ් එකක්ම ඔයගලන්ට ලියා ගන්න එහෙම නැවත ඕන නම් ගිය සතියේ පන්තියට හිටියේ එහෙම නැත්නම් ඉතින් මේ වීඩියෝ එක පෝස්ට් කර කර ලියා ගන්නත් පුළුවන්. ගිය සතියේ පන්තියේ මේ හැම එකක්ම අපි ෆ්ලෝ charts ලියලා කෝඩ් කරලා බැලුවා. ඊට පස්සේ අපි ඛණ්ඩාංක තලයට අදාළ ගැටලුවට යමු. ඔයගලන්ට මම කිව්වා ඛණ්ඩාංක තලයක කෝඩිනේට්ස් දුන්නාම. ඛණ්ඩාංක ලබා දුන්නාම ඛණ්ඩාංක තලයක ලක්ෂ දෙකක ඒ ලක්ෂ දෙක යා කරලා දින සරල රේඛාවේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය හොයන්න කෝඩ් එකක් ලියමු කියලා. අපි එක්කලා ගිය සතියේ ඉතින් රන් කරලා බලන්න පුළුවන් අපිට integer input මේ විදිහට අපිට පුළුවන් x1 කියන එක ගන්න. සම මේක කොපි කරගන්න මට ලේසි. ඊපස්සේ අපි edit කරමු. මේක x2. ඊට පස්සේ y1 අපි ගන්න ඕන. ඊට පස්සේ y2. අන ඛණ්ඩාංක ටික මම එන්ටර් කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා අනුක්‍රමණය හොයන්න නම් m අනුක්‍රමණය වරහන් ඇතුලේ y2 ඍණ y1 බෙදන්න ඕන x2 ඍණ x1 මේ විදිහට. ඊට පස්සේ අන්තක්ඛණ්ඩය හොයන්න පුළුවන්. c යුක්ත කරගත්තාම y ඍණ mx එන්නේ. එතකොට y වෙනුවට මම y1 ආදේශ කරගන්නම්. ඍණ mx m ගුණ කිරීම x1
විදිහට ගන්න පුළුවන්. print මුලින්ම අපි අනුක්‍රමණය ගමු. අනුක්‍රමයට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ slope කියලා. එතකොට m ඊට පස්සේ print අන්තක්ඛණ්ඩ ඊට පස්සේ අපිට ගන්න පුළුවන් intersection ඒකට අපි කියනවා c කියලා. මේක අපිට මෙතනින් රන් කරලා බැලිය හැකියි. ඒතර අපි ගමු මෙතනදී මූල ලක්ෂ්‍යය හරහා යන සරල රේඛාවක්. ඔන්න ඉෂුව එකක් තියෙනවා. 0 ඩිවිෂන් error එකක්. හරි ඉස්සෙල්ලා ඇති වුණ ගැටලුව තමයි මේ ඉන්පුට් ලබාගත් පිළිවෙලේ වෙනසක් කරගන්න ඕන වුණා. x1 ඊට පස්සේ y1 ඊට පස්සේ x2 ඊට පස්සේ y2 මේ පළවෙනි ලක්ෂයේ කණ්ඩාංක මේ දෙවෙනි ලක්ෂයේ කණ්ඩාංක. ඔය පිළිවෙලට ගත්තාම මේක වර්ධින්නේ නෑ. දැන් අපි මේක රන් කරලා බලමු. දැන් අපි මූල ලක්ෂය හරහා යන ඔන 1 කියන ලක්ෂය 2 කියන ලක්ෂය දුන්නොත් බලන්න අන්තක්ඛණ්ඩය බිඳුවයි මූල ලක්ෂය හරහා යන්නේ මේ ප්‍රස්ථාරේ අනුක්‍රමණය 1යි. මේ විදිහට අපිට ලැබෙනවා. ඒ විදිහට අපිට මේ කෝඩ් එක කීප වතාවක් වුණත් රන් කරලා බලන්න පුළුවන්. අපිට කැමති අගයන් ටිකක් දීලා විවිධ අගයන්ගෙන් උත්තර ලැබෙනවා චෙක් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපි පයිතගරස් ප්‍රමේයට අදාළ කෝඩ් එක රන් කරලා බලමු. ඍජුකෝණී ත්‍රිකෝණයකට අදාළ x සහ y අපි ලබා ගන්න ඕන බද්ධ පාද දෙකේ දිග x දැන් මේ වීඩියෝ එක බලන සමහරු ගෙදරදී මේවා ටයිප් කරලා රන් කරලත් ඇති අත්දැකීම් ඇති. නමුත් හැමෝම ගොඩ දාගෙන යන්න ඕන මේ ගමනේදී. ඒ නිසා තමයි මම මේ හිමීට එකින් එක පැහැදිලි කරමින් කරගෙන යන්නේ. දැන් බලමු z කියන්නේ කර්ණයේ දිග x වල වර්ගය ධන y වල වර්ගය ඊට පස්සේ අපිට මේ දෙකේ එකතුව වර්ගයේ වර්ගමූලය හොයන්න ඕන. වර්ගමූලය හොයන්න අපිට භාගවෙනි බලය 0.5 වෙනි බලය මේ විදිහට ගන්න පුළුවන් 0.5 විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් print කරන්න z වල අගය. දැන් අපි මේක බලමු. x සඳහා 3 y සඳහා 4 දුන්නොත් z සඳහා 5 කියන අගය ලැබෙනවා. මේ විදිහට. අපි එදා දවසේ කතා කරපු ටික මේ විදිහට මම කෝඩ් ලියලා කියලා දුන්නා. දැන් අපි අලුත් ගැටලුවකට යනවා. අලුත් ඔපරේටර් එකක් එක්ක. ඒ ඔපරේටර් එක අපි මුලින්ම හඳුනා ගමු. දැන් අපි ගමු මොඩියුලස් කියන ඔපරේටර් එක. මෙතනදී තේරුම් ගන්න. අපි ගමු A කියලා මම මේ ෂෙල් එක ක්ලෝස් කරලා මලුතෙම ගන්නම්. ඒතර ඔයගලන්ට පැහැදිලි. A කියලා වේරියබල් එකක් මම හදනවා. මේ වේරියබල් එක කේ අගය 10යි. A මොඩියුලස් 2 කියලා දුන්නොත් බිඳුවයි. A මොඩියුලස් 3 කියලා දුන්නොත් මේකට අපි කියන මොඩියුලස් ඩිවිෂන් 1යි. A මොඩියුලස් 4 කියලා දුන්නොත් 2යි. මොකද මේ ලැබෙන්නේ? A කියනගේ දෙකෙන් බෙදුව විට ඉතිරි වෙනගේ තමයි මේ බිඳුවයි කියන්නේ. ඒ හරියටම දෙකෙන් බෙදෙනවා. ඒ 3ෙන් බෙදුව විට ඉතිරි වෙනගේ 1යි. ඒ 4ෙන් බෙදුව විට ඉතිරි වෙනගේ 2යි. ඒ කියන එක 5ෙන් බෙදුව විට ඉතිරි වෙනගේ.
දැන් 10 කියනගේ 5න් හරියට බෙදෙනවා ඉතිරි නැතුව. හරි බින්දුවට. බෙදා ඉතිරි වෙනාගේ මේ විදිහට අපිට හොයාගන්න පුළුවන්. ඔය මොඩියුලස් ඔපරේටර් එක. ඉතින් මොඩියුලස් ඔපරේටර් එකේ ප්‍රායෝගික භාවිතයක් කතා කරන්න යන්නේ. දැන් යම්කිසි මුදල් අගයක් ගෙවීමට අවශ්‍ය නෝට්ටු සහ කාසි ගණන හොයන්න අපිට කෝඩ් එකක් ලියා ගන්න පුළුවන්. මේ මොඩියුලස් ඔපරේටර් එක පාවිච්චි කරලා. අපි ඊගාව ගැටලු විදිහට ලියා ගමු. ප්‍රශ්නේ අරන් ලියා ගන්න. ඊගාව අපි දා ප්‍රශ්න 8ක් දොගත කරලා තිනවා. ඉතින් 9 වෙනි ප්‍රශ්නේ විදිහට අපිට ලියා ගන්න පුළුවන්. මේක ලියා ගන්න. යම්කිසි මුදල් අගයක් ගෙවීම සඳහා භාවිතා කරන අවම නෝට්ටු සහ කාසි ගණන සොයන්න. දැන් මේක සාමාන්‍ය ප්‍රායෝගික ලෝකේ භාවිතා වෙන එකක්. ඔය ATM මැෂින් එක වගේ දැන් ඔයගොල්ලන්ට යම් මුදලක් ලබා ගන්න ඕන වුණාම ගිණුමෙන් ඒ මුදල ATM මැෂින් එකට එන්ටර් කරපුවාම මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙලා ඒ මුදල ඔයගොල්ලන්ගේ අතට දෙන්න මොන නෝට්ටුද ලබා දෙන්න ඕන කියන එක ඩිසයිඩ් කරනවා කම්පියුටර් එකේ. ඊට පස්සේ තමයි මේ මැෂින් එකෙන් ඒ අදාළ නෝට්ටු ටික ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. ඉතින් අපි සරල මේක ටිකක් කම්ප්ලෙක්ස් ඇල්ගොරිතම් එකක්. දැන් සමහරලාට රුපියල් 1000ක් ගන්න ඉල්ලන කෙනාට 1000 11 බැරිලාත් මැෂින් එකේ තිබ්බේ නැත්නම් 500 11 දෙකකින් ඒ අවශ්‍යතාවය සපුරනවා. නමුත් දැන් අපි දැන් මෙතනදී මූලික අවධිය නිසා අපි කතා කරන්නේ අවම නෝට්ටු ගාන සහ කාසි ගාන හොයන්නේ කොහොමද කියලා. අවම නෝට්ටු ගණන සහ කාසි ගාන හොයන හැටි අපි මේ එක්සැම්පල් එකෙන් බලමු. අපි බලමු දැන් මම ෂෙල් එකේම ලියන්නම් මොකද ඔයගලන්ට යම් අදහසක් එන්න ඕන නිසා. ඉතින් අපි හිතමු amount කියන එක. මම මේක නැවත ක්ලෝස් කරලාම ගන්නම්. එතකොට ඔයගලන්ට පහසුයි තේරුම් ගන්න. දැන් මේ අපිට ගෙවන්න ඕන ගාන අපි ගමු රුපියල් 79ක් වගේ ගාන. අපි හිතමු නිකන් 79ක් ගෙවන්න රුපියල් 50 කොලේකුයි 20 කොලේකුයි 5 කාසියකුයි 2 කාසිය දෙකකුයි තිබ්බනම් හරිය නේද 79 ගෙවන්න. 50යි 20යි 70යි 5යි 75යි ඊට පස්සේ 2 කාසි දෙකක් කියන්නේ 4යි 79යි. දැන් අපි ඕක අපි හිතෙන් හැදුවනේ. අනේ හිතෙන් හදපු විදිහක් ඇතනේ කොහොම හරි. අනේ හිතෙන් හදපු විදිහ අපි කම්පියුටර් එකට කියලා දුන්නොත් කම්පියුටර් එක ඒ වගේ ගැටලුවකදී උත්තරේ හදලා දෙයි අපිට. දැන් අපි එහෙම දෙයක් තමයි මේ කරන්න යන්නේ. හරි? අපි බලමු 50 කොළ කීයක් ඕනද කියලා. මම 50 කියලා වේරියබල් එකක් ගන්නවා. මේකට මම දෙනවා A බෙදීමේ ලකුණු දෙකක්. මේකට අපි කියනවා ෆ්ලෝ ඩිවිෂන් කියලා. 50 කියලා. මේක හොඳට මතක තියාගන්න. මේ යම්කිසි ගානකින් බෙදපුවාම මේ ෆ්ලෝ ඩිවිෂන් ක්‍රමයට පූර්ණ සංඛ්‍යාත්මක උත්තරේ විතරයි අපිට ලැබෙන්නේ. දශම කොටස නැතුව. දැන් 79ක් ගෙවීම සඳහා 50 කොළ 1යිනේ පාවිච්චි කරලා 50 කොළ 1යි දශම ගානක් ගැන අපිට කතා කරන්න ඕනේ. 50 කොළ 1යි. දැන් අපි මේකේ 50 කියන්නේ කීයද කියලා බැලුවොත් 50 කියන වේරියබල් එකේ අගේ මොකක්ද කියලා බැලුවොත් 1යි කියලා ලැබෙනවා. 50 කොළ ගාන 1යි. දැන් 79න් 50 කොළයක් අයින් වුණාම ඉතුරු ගාන හොයන්න එපා ඊගාවට අවශ්‍ය නෝට්ටු ගාන හොයන්න. තව ඉතුරු තියෙනවා රුපියල් 29ක්. ඒ 29 හොයාගන්න නම් මට පුළුවන් දැන් නැවත ගෙවිය යුතු මුදල විදිහට ඒකම අපි අප්ඩේට් කරමු. ඒ කියන්නේ ගෙවිය යුතු මුදලනේ. දැන් පටන් ගද්දි 79. ඔන්න 50ක් අයින් කරා. ඊට පස්සේ ඉතුරු ගාන හොයාගන්න 79 50න් බෙදලා ඉතුරු ගාන මේ විදිහට ගන්න පුළුවන්. දැන් amount එක කීයද කියලා බැලුවොත් ඔයගලන්ට පේනවා 29 කියලා. ඔන්න අපි මේ හිතෙන් හදන දේ කම්පියුටර් කෝඩ් එකක් විදිහට කතා කරගෙන යන්නේ. දැන් 79 50න් බෙදලා දශම කොටස අමතක කරලා පූර්ණ සංඛ්‍යාත්මක කොටස විතරක් ගත්තා. ඒක පැහැදිලිනේ. 50 කොළ 1යි. එතකොට ඉතිරි ගාන හොයන්න 79 50න් බෙදලා ඉතුරු ගාන amount එකට දාගත්තා 29. දැන් 50 කොළ ගාවට තියෙන අපිට 20 කොළනේ. දැන් 29ක් සඳහා 20 කොළ කීයක් යොදා ගන්න පුළුවන්ද කියලා බලන්න ඕන නම් අපි කරනවා මේ විදිහේ දෙයක්. 20 කියලා මම වේරියබල් එකක් හදනවා 20. දැන් මම රුපියල් 100ට මෙහා පැත්තේ අගයන් ගැන තමයි මේ කතා කරන්නේ මේ ඇල්ගොරිතම් එක ලියන්නේ ඉස්සර. ඊට පස්සේ අපි මේක සංකීර්ණ වැඩ සඳහා යොදා ගමු. 20 කොළ කීයක් ඕනද කියලා බලන්න. A කියන එක 20ෙන් බෙදන්න පුළුවන් ෆ්ලෝ ඩිවිෂන් කරලා.
දැන් මම 20 කියන වේරියබල් එක රන් කළොත් ඔන්න 20 කොළ එකයි. දැන් 50 කොළයක් අයින් කළා 20 කොළයක් අයින් කරා. ඒතර 70ක් ගෙවලා ඉවරයි. තව රුපියල් 9ක් මදි. ඒ 9ක් මදි කියලා හොයාගන්න නම් දැන් අර amount එක 20න් බෙදලා ඉතුරු වගේ හොයන්න ඕන. 20න් බෙදලා ඉතුරු වගේ හොයන්න ඕන. පැහැදිලි? දැන් amount එක බැලුවොත් අපිට පේනවා රුපියල් 9යි කියලා. දැන් පහේ කාසි ගාන හොයන්න මම 5 කියලා වේරියබල් එකක් හදනවා. මේ 5 කියන වේරියබල් එක අපි ගන්න amount එක පහෙන් බෙදුව විට ඉතිරියගේ දැන් පහේ කාසි එකයි. ඊට පස්සේ amount එකට පහේ කාසි එක අයින් වුණාට පස්සේ ඉතුරු වගේ A is assigned a flow division 5. දැන් A ගත්තොත් sorry පොඩි වැරදීමක් වුණා. remainder වෙන්න ඕන. දැන් මෙතනදී තියෙන්නේ A වලගේ අවසාන විදිහට තිබෙ 9. දැන් 5ක් ගියා. දැන් අලුත් A යගේ A modulus 9 විදිහට ගන්න පුළුවන්. දැන් amount එක sorry A වලගේ 9යි රුපියල් 9ක් තව ගෙවන්න ඕන. දැන් පහේ කාසියක් ගෙව්වා. A modulus division 5 දැන් ඒ වලගේ 4යි. තව රුපියල් 4ක් ගෙවන්න දිනවා. දෙකේ කාසි කීයද කියලා බලන්න අපිට පුළුවන් මෙතනදී A කියලා කියන්නේ sorry දෙකේ කාසි ගාන 2 කියලා කියන්නේ A flow division 2යි. දැන් අපිට පුළුවන් දෙකේ කාසි දෙකක් එනවා කියලා මේ විදිහට ගන්න. මම සරල උදාහරණයක් කළේ මේක මම සම්පූර්ණ කෝඩ් එකක් විතර දැන් ලියලා ඔයගලන්ට ස්ක්‍රීන් එකට දානවා. ඊට පස්සේ කෝඩ් එක වෙනම ලියලා රන් කරගන්න පුළුවන්. හරි අපි දැන් මේ අවශ්‍යතාව ඉටුකරනද කෝඩ් එක ලියමු මේ විදිහට. ඉස්සෙල්ලාම අපි int එකක් විදිහට අපිට ගෙවිය යුතු මුදල එන්ටර් කරගමු. amount එක අපි එන්ටර් කරගමු. keyboard එකෙන් input එකක් විදිහට ඊට පස්සේ අපි මුලින්ම බලමු 100 කොළ වල ඉඳන් අපි මේ ගණනය කිරීම කරමු. hundreds කීයක් තියෙනවද කියලා 100 note 2 amount එක 100ෙන් බෙදමු. ඊට පස්සේ amount එකට දාගන්න පුළුවන් amount එක 100ෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන අගය. ඊට පස්සේ 50 කොළ කීයද කියලා බලා ගන්න. amount එක 50ෙන් බෙදමු. බෙදලා අපි amount එකට දාගමු amount එක 50ෙන් බෙදු විට ඉතිරි අගය. 50 කොළ වලින් ගෙවීම කළාට පස්සේ ඉතුරු වෙන ගාන. ඊට පස්සේ අපි 20 ගමු. මේ විදිහට 20ෙන් බෙදමු. amount එකට අපි 20ෙන් බෙදු විට ඉතිරි අගය ගමු. ඊට පස්සේ අපි 10 කොළ ගාන ගමු 10 කියලා. amount එක 10ෙන් බෙදමු. 10 කොළ හරි 10 කාසි හරි ගත්ත හැකි මේ විදිහට. ඊට පස්සේ amount එක 10ෙන් බෙදු විට ඉතිරි අගය. ඊට පස්සේ පහේ කාසි ගාන මේ විදිහට අපි ගමු. amount එක 5ෙන් බෙදලා ඉතිරි වෙන අගය sorry amount එක 5ෙන් බෙදපුවාම එන අගය flow division කරලා දැන් amount එක කියලා කියන්නේ A modulus 5 දෙකේ කාසි ගාන amount flow division 2 amount එක කියලා කියන්නේ දෙකෙන් බෙදුව විට ඉතිරි වෙන ගාන. එතකොට ඇත්තටම එකේ කාසි ගාන කියන්නේ දෙකෙන් බෙදුව විට ඉතුරු වෙන ගාන තමයි. ඊට පස්සේ අපිට print විදිහට දෙන්න පුළුවන් මේ අගයන් ටික ඔක්කොම 100 notes ටික දෙන්න පුළුවන් මුලින්ම.
100 notes C කොළ කීයද කියලා 100 ඊගා print එකට අපි දෙනවා 50 notes ඊගා print එකට අපි දෙනවා 20 notes ඊගා print එකට මම දෙනවා 10 coins ගාන 10 කාසි ගාන ඊගා print එක විදිහට මම දෙනවා 5 කාසි ගාන දෙකේ කාසි ගාන ඊගා print එක විදිහට අපිට රුපියලේ කාසි ගාන දෙන්න පුළුවන් ඒ වලගේ මේක මම සේව් කරන්නම් ඩෙස්ක්ටොප් එකේ අර ෆයිල් එකම යටතේ දැන් මට මෙතන රන් කරන්න පුළුවන් amount එක අපි ඉස්සෙල්ලා වගේ 79 දුන්නොත් 100 කොළ නැහැ 51යි 21යි 5 1යි 2 කාසි 2යි විදිහට අපි තව වගයන් කීපයක් දීලා බලමු ගම්මු 157 100 කොළ 1යි 50 කොළ 1යි 5 කාසි 1යි 2 කාසි 1යි මේ විදිහට නිවැරදිව රන් වෙනවා ඉතින් මේ ටික උත්තරේ විදිහට ලියාගත්තොත් හොඳයි ඔය ගැටලුවට අදාළව ලියද්දී දැන් වීඩියෝ එක පෝස්ට් කරගන්න මෙතනින් පෝස්ට් කරාම මේ ටික ලියන්න ඊට පස්සේ ඉතුරු ටික ගමු. දැන් ආයෙ වීඩියෝ එක පෝස්ට් කරගන්න. එතන ඉඳන් ලියලා ඉවර කරන්න. හරි. දැන් අපි කෝඩ්ස් ටිකක් ලියලා ප්‍රැක්ටිස් වුණා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට Python කෝඩ් එකක් ලියලා රන් කරගන්නේ කොහොමද කියලා. දැන් අපි සැලකිය යුතු ප්‍රශ්න ටිකක් කතා කරගෙන ආවා. දැන් අද අපි Python වල ඉන්නේ දෙවෙනි දවසේ. දැන් ඔයගොල්ලෝ Python රන් කරගන්න විදිහක් දන්නවා. ඉතින් තමන්ගේ කම්පියුටර් එකේ ඊට අමතරව තමන්ගේ ස්මාර්ට්ෆෝන් එකට උනත් ඇප් එකක් විදිහට Python ඉන්ස්ටෝල් කරගෙන කෝඩ්ස් ටිකක් ටයිප් කරලා රන් කරන්න. ඉතින් ඇත්තටම දැන් විභාගෙදී බලාපොරොත්තු වෙන්නේ පෑනෙන් කෝඩ් එක උත්තර පත්‍රේ ලියන්න. එහෙම ප්‍රැක්ටිස් එකක් ඔයාලට තියෙන්න ඕන. එහෙම ප්‍රැක්ටිස් එකක් තියෙන කෙනෙකුට විතරයි විභාගෙදී ලකුණු ගන්න පුළුවන්. අපිට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් වෙනම නැහැනේ කම්පියුටර් එක ටයිප් කරන්න. ඉතින් කම්පියුටර් එකක් තියෙන හැමෝම ඒ වෙනුවෙන් යම් වැඩ ටිකක් කරලා ප්‍රැක්ටිස් වෙන එක වටිනවා. නමුත් කෙසේ වෙතත් කෝඩ් එකක් තනියම ලියන්න තියෙන හුරුව තමයි ගොඩක් වැදගත් වෙන නිසා ලියලා ප්‍රැක්ටිස් කරගන්න කියලා තමයි මට විභාගයේ මූලිකව කතා කළොත් කියන්න තියෙන්නේ. අපි බලමු ඊට පස්සේ පාලන ව්‍යුහ ගැන. මාතෘකාවක් ලියන්න පාලන ව්‍යුහ කියලා control structures පාලන ව්‍යුහ මේ පාලන ව්‍යුහ වලින් අපි විස්තර කරනවා යම්කිසි පරිගණක ක්‍රමලේඛනයක තියෙන උපදෙස් කුමන පිළිවෙලටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන අපි පාලන ව්‍යුහ යටතේ කතා කරනවා. හරි? ලියන්න මේ විදිහට පරිගණක ක්‍රමලේඛනයක ඇති උපදෙස් පරිගණක ක්‍රමලේඛනයක ඇති උපදෙස් ක්‍රියාත්මක වන ආකාරය පාලන ව්‍යුහ යටතේ
විස්තර කෙරේ. දැන් අපි මේ දක්වා ඉගෙන ගත්ත කෝඩ්ස් දැන් මේවා අපි මුල් හරිය මම උගන්වන්නේ නැතුව මේ මැදට ඇවිල්ලා උගන්වන්නේ නැහැ කියලා ඔයගලන්ට තේරෙයි. දැන් මේ સિદ્ધාන්ත මුලින් කිව්වොත් ඔයගලන්ට තේරෙන්නේ නැහැ කිසි දෙයක්. ඔය ලියා ගන්න විතර වෙන්නේ. මම මේ Python පාඩම ඇතුළේදී මේ උගන්වන්දි පවා යම් අනුපිළිවෙලක් හදාගෙන තියෙන ලස්සනට පිළිවෙලට ඔයගලන් ඔළුවට දාන්න. ඉතින් පිළිවෙලට වැඩ ටික කරන් යන්න ඒකාන්තයෙන්ම Python ගොඩ ඒ වගේ මතක තියාගන්න විභාගයට වැඩිම ලකුණු ගන්න තියෙන පාඩමත් මේ Python තමයි. අපි ගමු පළවෙනි කාලනිවහයට අපි කියනවා sequence අනුක්‍රමය කියලා. අනුක්‍රමණය නෙමෙයි අනුක්‍රමය. අනුක්‍රමය කියලා කියන්නේ යම්කිසි උපදේශ මාලාවක් එකක් පසුපස එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒකට කියනවා සීක්වන්ස් කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ඔය ලියපු ඒවා. දැන් මේ වගේ ෆ්ලෝ chart එකක් ගමු අපි. සංඛ්‍යා දෙකක් කීබෝඩ් එකෙන් අරගෙන එකතු කරනවා කියලා හිතමුකෝ. මෙච්චර වෙලා ලියපු හැම එකම මේ පාලන ව්‍යුහය දකින්න පුළුවන්. input numbers as AB ඊට පස්සේ total is assigned A plus B ආදානයේ සිද්ධ වුණා. ඊට පස්සේ සැකසීමක් සිද්ධ වුණා. ඊට පස්සේ print total ඊට පස්සේ stop. මේ තියෙන sequence කියන පාලන ව්‍යුහය. උපදේශ එකක් පසුපස එකක් විදිහට ක්‍රියාත්මක වීම. මේ දක්වා අපි කතා කරපු හැම ෆ්ලෝ chart එකක්ම මෙන්න මේ පදනම මත තමයි මේ පාලන ව්‍යුහය මත තමයි ක්‍රියාත්මක වුණේ. අපි මේක ගැන ලියලෙමු. පළවෙනිටම අනුක්‍රමය කියලා මාතෘකාවක් ලියන්න. අනුක්‍රමය ඉංග්‍රීසි වචන ලියා ගන්න sequence. ක්‍රමලේඛනයේ ඇති උපදෙස් එකක් පසුපස එකක් ලෙස ක්‍රියාත්මක වේ. මෙතෙක් අධ්‍යයනය කළ සියලු ක්‍රමලේඛනවල මෙම පාලන ව්‍යුහය දක්නට ලැබේ. හරි. දැන් අපි බලමු දෙවෙනි පාලන ව්‍යුහය. මේකට අපි කියනවා සිලෙක්ෂන් වරණය කියලා. සිලෙක්ෂන් වරණය ලියා ගන්න මාතෘකාව සිලෙක්ෂන් වරණය. සිලෙක්ෂන් එහෙම නැත්නම් වර්ණය කියන්නේ යම්කිසි කොන්දේසියක් පරීක්ෂා කරනවා. මේ වගේ. මේ කොන්දේසියක් පරීක්ෂා කරපුවාම ඒකට පාරවල් දෙකක් එනවනේ. එකක් තමයි yes එහෙම නැත්නම් true සත්‍ය නම් යගත ගමන් කරන මාර්ගය. අනිත් එක තමයි no අසත්‍ය නම් false පාර. එතකොට මේ කොන්දේසිය සත්‍ය නම් යම්කිසි උපදේශ මාලාවක් ක්‍රියාත්මක වෙනවා. අසත්‍ය නම් ඒත් වෙනත් උපදේශ මාලාවක් ක්‍රියාත්මක වෙනවා. මේ උපදේශ මාලා දෙක. කවදාවත් මේ දෙකම ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ පාලන ව්‍යුහයක් තියෙනවා නම් අපි ඒකට කියනවා වර්ණය කියලා. හරි? ඒතර දැන් උදාහරණ අපි ඉදිරියේදී කතා කරගෙන යනවා. මේ දක්වා සීක්වන්ස් විතරයි අපි දැක්කේ. ලියන්න. යම්කිසි කොන්දේසියක් පරීක්ෂාවට ලක් කරන අතර
යම් කිසි කොන්දේසියක් පරීක්ෂාවට ලක් කරන අතර එය සත්‍ය නම් එක් උපදේශ මාලාවක්ද අසත්‍ය නම් තවත් උපදේශ මාලාවක්ද ක්‍රියාත්මක වේ. කිසි විටෙකත් එම උපදේශ මාලා දෙකම ක්‍රියාත්මක නොවේ. අපි මේවට අදාළ උදාහරණ ඉදිරියේදී කතා කරමු. ඊට පස්සේ තුන්වෙනි මේක ඇඳ ගන්න ඔතෙන්. ඉක්මනට ඇඳ ගන්න. තුන්වෙනි පාලන ව්‍යුහය iteration. එහෙම නැත්නම් මේකටම කියනවා repetition කියලා. පුනර්කරණය. මේ රූපය ඇඳගෙන ඉවරලා මේ මාතෘකාව ලියා ගන්න. පොඩි කෙටි සටහනක් දාගන්න මේකට. පුනර්කරණය iteration එහෙම නැත්නම් repetition. පුනර්කරණය පුනර්කරණය මෙන්න මේ විදිහයි. අර වගේම කොන්දේසියක් පරීක්ෂාවට ලක් කරනවා. මේ කොන්දේසියේ සත්‍ය නම් ඔන්න යම්කිසි උපදේශ මාලාවක් ක්‍රියාත්මක වෙලා නැවත මේ කොන්දේසිය පරීක්ෂාවට ලක් කරනවා. මෙහෙම වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි කොන්දේසියක් පරීක්ෂාවට ලක් කරනවා. මේක අසත්‍ය නම් යම් උපදේශ මාලාවක් ක්‍රියාත්මක වෙනවා. නැවත මේ කොන්දේසිය පරීක්ෂාවට ලක් වෙනවා. ඒ කියන්නේ කොන්දේසිය සත්‍ය නම් නැවත එකම උපදේශ මාලාව ක්‍රියාත්මක වෙනවා. අසත්‍ය වුණ දවසට තමයි එළියට යන්නේ. කියන්නේ අසත්‍ය වන තුරුම එකම උපදේශ මාලාව නැවත ක්‍රියාත්මක වෙනවා. මේකෙදි සත්‍ය වුණාමනේ නතර වෙන්නේ. එහෙනම් මේ කොන්දේසිය අසත්‍ය නම් නැවත එකම දේ සිද්ධ වෙනවා. අසත්‍ය වුණාට පස්සේ තමයි නතර වෙන්නේ. අසත්‍ය වන තුරුම යම් කිසි කොන්දේසියක් අසත්‍ය වන තුරුම එකම උපදේශ මාලාව නැවත ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඕක තමයි අපි කියන්නේ පුනර්කරණය කියලා. ඉතින් උදාහරණ ගැටලු ඉස්සරහට අහු වෙනවා. මේ ඉස්සලාම පාලන ව්‍යුහය තමයි පැහැදිලි කිරීමක් කළේ. මේ පළවෙනි ආකාරය, මේ දෙවෙනි ආකාරය. ලියාගන්න යම් කිසි කොන්දේසියක් සත්‍ය වන තුරු හෝ අසත්‍ය වන තුරු හෝ යම් කිසි කොන්දේසියක් සත්‍ය වන තුරු හෝ අසත්‍ය වන තුරු හෝ එකම උපදේශ මාලාව නැවත ක්‍රියාත්මක වීම සිදුවේ.
මේ රූප සටහන් දෙක ඔතෙන්ට පොඩ්ඩක් ඇඳ ගන්න. හරි. දැන් අපි මේ වර්ණය සහ පුනර්කරණය ඇතුළත් විවිධ උදාහරණ ටිකක් කතා කරගෙන යන්. දැන් මෙතනින් එහාට චුට්ටක් පාඩම අමාරුයි. මූලධර්ම ටික හොඳට තේරුණා නම් තේරුම් ගැනීමේ අපහසුතාවයක් ඇති වෙන්නේ. ඒ නිසා මේ වඩාත් වැදගත් වෙන්නේ අවධානයෙන් අහන් ඉන්න එක. ඔයගොල්ලෝ මේ වීඩියෝ බලද්දි ෆෝන් එක අනිත් සියල්ල ඩිසේබල් කරලා තියන්න නොටිෆිකේෂන්ස් හරි මේ කෝල්ස් හැම එකක්ම ක්ලාස් එක ඉවර වෙනකන් නැත්තම් ටිකක් අමාරුවේ යටෙනවා. චුට්ටක් බැරි වුණොත් කොතන හරි ලොකු ගැටලුවක් ඇති වෙනවා. සමහරට ඔයගොල්ලෝ මේවා දන්නවත් ඇති. නමුත් ඉගෙන ගන්න ගොඩක් සැඟවුණු තැන් ටිකක් තියෙනවා. මූලධර්ම වල ඒ ටික හොඳට තේරුම් ගන්න. දැන් අපි සරල උදාහරණයක් ගමු. සංඛ්‍යා දෙකක් ආදානය කරපුවාම AB කියලා. ඒ සංඛ්‍යා දෙකෙන් විශාලම සංඛ්‍යාව ප්‍රතිදානය කරන්න. සරල උදාහරණයක්. ලියාගන්න මේ විදිහට මාතෘකාවක්. සංඛ්‍යා දෙකක් ආදානය කළ විට ඉන් විශාලම සංඛ්‍යාව දැක්වීම. ඉන් විශාලම සංඛ්‍යාව දැක්වීම. අපි ගමු ෆ්ලෝ chart එකක්. start. පළවෙනිට මම මේ සංඛ්‍යා දෙක ආදානය කරගන්නවා x සහ y ලෙස. ඊට පස්සේ ඔන්න කොන්දේසියක් පරීක්ෂා කරලා බලනවා x විශාලද y ට කියලා. x y ට වඩා විශාලද කියලා. මේක සත්‍ය නම් print කරනවා x. මේක අසත්‍ය නම් print කරනවා y. දැන් x විශාල නම් x තමයි print වෙන්නේ. අසත්‍යයි කියන්නේ y විශාලයි කියන අදහසනේ. y print වෙනවා. ඊට පස්සේ stop එකකට යනවා. දැන් අපිට පුළුවන් connector එකක් දාලා connector එකට මේ සම්බන්ධතාවය මේ දෙපැත්තෙන් මෙන ගැලීම ගියෙන්න ගෙනල්ලා මේ විදිහට stop එකකින් නවත්තන්න පුළුවන්. මේ තමයි flow chart එක. දැන් මේකට අදාළව pseudo code එකක් ලියනවා නම් pseudo code ලියන හැටිත් මෙතනදී පොඩ්ඩක් දැනගන්න ඕන. දැන් මේ පාරවල් දෙකෙන් එකපාරක විතරනේ මේ ගැලීම සිද්ධ වෙන්නේ. begin ඊට පස්සේ input xy මෙන්න මේ කොන්දේසිය සඳහා අපි දානවා if කියලා. if x විශාල නම් y then කියලා අපි ලියනවා. ලියලා මීට වඩා පොඩ්ඩක් ඉන්ඩෙන්ට් කරලා මෙහෙට කරලා මේක සත්‍ය නම් වෙන්න ඕන දේ ලියනවා. සත්‍ය නම් වෙන්න ඕන මොකද්ද? x print කිරීමනේ. චුට්ටක් මෙහෙම ඉන්ඩෙන්ට් කරලා මෙතන ලියනවා print x කියලා. අසත්‍ය නම් වෙන්න ඕන දේ මෙන්න මේ පාරේ යන කොටස මෙන්න මේ if එක කෙලිම පහළ else කියලා ලියනවා. ලියලා අපි ලියනවා අසත්‍ය නම් වෙන්න ඕන දේක මේක කෙලින් හරියටම print y කියලා ලියනවා. ඔන්න සත්‍ය නම් වෙන්න ඕන එක if යටතේ ලිව්වා අසත්‍ය නම් වෙන්න ඕන එක else යටතේ ලිව්වා. ඊට පස්සේ මේ කොන්දේසිය උතනින් අවසන්. ඒ නිසා මේ else එක කෙලින් අපි ලියනවා end if කියලා. ඊට පස්සේ මේ begin එක කෙලින් හරියටම end කියලා ලියනවා. මේ ප්‍රමිතීන් හොඳට තේරුම් ගන්න. මේ ප්‍රමිතීන් හොඳට තේරුම් ගත්තාම වරදින්නේ නැහැ. ඉස්සල්ලා අපි flow chart එකයි pseudo code එකයි ඉක්මනට ලියා ගමු. අඩි රූල් අර එහෙම ඔක්කොම පැත්තක දාලා ඉක්මනට ඇඳලා ලියා ගන්න. ඊට පස්සේ මම Python code එක ලියන්න.
හරි තවත් කාලේ අවශ්‍ය නම් පොඩ්ඩක් වීඩියෝ එක පෝස්ට් කරගන්න. පෝස්ට් කරලා අඳින්න ඔයාලා. දැන් අපිට පුළුවන් මේකට අදාළ Python කෝඩ් එක ලියන්න. මම මේක මකලා මෙතන Python කෝඩ් එක ලියන්නම්. අපි ඉස්සෙල්ලාම ඉන්පුට් කරගන්න ඕන x සහ y. x integer input මේ විදිහට අපි x ආදානය කරගන්නවා. හොඳට බලාගෙන ඉන්න. y integer input y ආදානය කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ if x විශාල නම් y කියලා කෝලන් එකක් තියෙනවා. print වරහන් ඇතුලේ x ලාගේ මේක කෙලින්ම else කියලා ලියනවා. print y වලගේ. end if මොකුත් ලියන්නේ මේ තමයි Python කෝඩ් එක. Python කෝඩ් එකත් ලියාගන්න. හරි. දැන් අපි මේක පොඩ්ඩක් වෙනසක් කරමු. දැන් හිතන්න මේ x සහ y සමාන වුණා කියලා. එවැනි අවස්ථාවක මෙතන මොකද වෙන්නේ? කොන්දේසිය. කොන්දේසිය ඉතින් අසත්‍ය වෙනවා. ඉතින් x 5යි y 5යි කියලා හිතන්න. ඒතර 5 විශාලද 5ට? නෑනේ. එතකොට 5 තමයි print වෙන්නේ. පැහැදිලිනේ? අපි දැන් බලමු සමාන අගයන් දෙකක් ආදානය කළොතින් සමානයි කියලා අවුට්පුට් එක ලැබෙන විදිහට ෆ්ලෝ chart එක පොඩ්ඩක් මොඩිෆයි කරන්න. මේවා ඉතින් ගැටලු ප්‍රශ්නයි උත්තරය විදිහට තමයි ටික ටික ඉගෙනගෙන යන්න ඕනේ. ඒකයි මම රිවිෂන් පන්ති මේ කරන්න පටන් ගත්තේ ප්‍රශ්න උත්තර විදිහට. ඉතින් මේවා දැන් අනිවාර්යයෙන්ම වල ගෙදරදී මේ සියලුම කෝඩ්ස් නැවත මේ ප්‍රශ්න ටිකට තනියම ෆ්ලෝ chart pseudo codes ඒ වගේම Python codes ලියලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ බලාගෙන හිටියට මං කලාට පස්සේ ඒක ලියාගත්තට වැඩක් වෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. අපි ගමු equal කතාව. start. දැන් අපි input කරගන්නවා xy කියන ආදාන දෙක. පළවෙනි කොන්දේසි විදිහට අපිට බලන්න පුළුවන් x සමානද y කියලා. මේ සමාන ලකුණු දෙකක් සාමාන්‍යයෙන් අපි යොදනවා. Python වලත් සමානද කියලා බලන්න සමාන ලකුණු දෙකක් යොදනවා. එක සමාන ලකුණෙන් කියවෙන්නේ assignment operator එක. මේක සත්‍ය නම් print කළ හැකි අපිට equal කියන වචනේ සමානයි කියන වචනේ. මේ විදිහට. මේක අසත්‍ය නම් අන්න ඊට පස්සේ බැලිය හැකි අපිට x විශාලද y කියලා දෙවෙනි කොන්දේසිය. මේක සත්‍ය නම් print කරනවා x. මේක අසත්‍ය නම් print කරනවා y.
ඊට පස්සේ අපිට ස්ටොප් එකකට යන්න පුළුවන්. අර විදිහම කනෙක්ටර් එකක් කරා. මේ තමයි Python code එක. flow chart එක. අපි මේක Python code එකකට ගියමු. if x සමානද y එහෙමනම් print වෙනවා equal කියලා. else if කියන එක අපි ලියන්නේ elif කියලා. elif Python වල elif x විශාල නම් y colon එකක් print වෙනවා x else එහෙම නැත්තම් print වෙනවා y. මේ තමයි Python code එක. ඉතින් මෙතනදී මතක තියාගන්න end if එකක් අපි ලියන්නෙත් නැහැ. මෙතන else if කියලා අපි pseudo code වල ලියන්නේ සාමාන්‍යයෙන්. ඒක අපි elif කියලා තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. ඉන්ඩෙන්ට් කිරීම හරි වැදගත්. මේවා එක කෙලින් තියෙන්න ඕන. මේවා එක කෙලින් තියෙන්න ඕන. එතකොට අපි මේක pseudo code එකකට එනවා. මෙතන else if x විශාලයි y then කියලා ලියලා තමයි මේ වැඩේ කරන්නේ. අර ඉස්සෙල්ලා කතා කරපු රීතියටම. අවසානයේදී මෙතන end if එකක් ලියවෙන්නත් ඕන. තනියම pseudo code එක ලියන්න. ඔන්න මම flow chart එක ඇඳලා මෙන්න Python code එක. ඒක ඉස්සෙල්ලා ලියාගන්න. තනියම pseudo code එක ලියන්න ඉඩ තියාගන්න. මේ පාත් එකත් මෙතෙන්ටම ගෙනියමු. equal පාත් එකත් stop එකට යන ඕන නිසා.
ඉතින් මේ වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරගන්න ඕගොල්ලෝ පොඩ්ඩක් ලියන්න කාලය අවශ්‍ය නම් මම ඊට පස්සේ මේකට සූඩෝ කෝඩ් එකක් ලියලා පෙන්නන්නම් මේ විදිහට begin input xy if x equals y then print equal else if x විශාල නම් y then print x else print y end if මේ begin එක කෙලින් end එකක් මේ විදිහට ලියනවා. දැන් ගොඩක් අය මේ අහන ප්‍රශ්නයක් තමයි මේ මෙතනත් if එකක් මෙතනත් if එකක් ඒ නිසා end if දෙකක් ලියන්න ඕන නේද කියලා. සමහර අයට O level කාලේ එහෙම ලියලා ඇති. ඉතින් ඇත්ත කතාව දැන් මේ සූඩෝ කෝඩ් වලට තනි ප්‍රමිතියක් නැහැනේ. ලෝකෙ පිළිගත් අපිට පහසුවෙන් තව කෙනෙකුට නිරූපණය කරන්නයි අවශ්‍ය වෙන්නේ ඇල්ගොරිතමයක්. දැන් අපි ඇයි end if එක ලියන්නේ කියන අර්ථය ඔයගොල්ලන්ට හිතට තියෙනවා නම් ප්‍රමාණවත්. දැන් අපි ගත්තොත් දැන් Python කෝඩ් එකක අපි end if ලිවිල්ලකුත් නැහැනේ කෝඩ් බ්ලොක් එක අවසන් කියලා හොයාගන්න ක්‍රමයකුත් නැහැ. ඒතර කෝඩ් බ්ලොක් එක අවසන්ද කියලා හොයාගන්න පුළුවන් ඉන්ඩෙන්ට් කරලා ලියපු එකක් ඉන්ඩෙන්ට් කරන්නේ නැතුව එතනින් පල්ලෙහා කෝඩ් එක ලිව්වොත් ඒ බ්ලොක් එකට අයිති වෙන්නේ නැහැ. දැන් මෙයා අයිති මෙයාටනේ, මෙයා අයිති මෙයාටනේ, මෙයා අයිති මෙයාට. ඉතින් මේ end if කියන එකෙන් සංකේතවත් කරන්නේ මේ if condition කොන්දේසි ලිවීම මෙතනින් අවසන් කියන අදහස. ඉතින් මේක නොතිබ්බ වුණත් Python හොඳට තේරුම් ගන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් මේකෙදි එක end if එකක් ලියපුවම ප්‍රමාණවත් මේ if conditions මෙතනින් අවසන් වෙනවා කියන එක නිරූපණය කරන්න. ඔය ප්‍රමාණවත් ඔය විදිහට සූඩෝ කෝඩ් එකක් ලියාගත්තා. අඩුපාඩු හදාගන්න එහෙම ඕන නම් නැවත වීඩියෝ එක පෝස්ට් කරලා ඉදිරියට යමු. ඔයගොල්ලෝ ලියලා ඉවරලා. ඊට පස්සේ අපි යමු මේ උදාහරණය තව ටිකක් ඉදිරියට ලියාගන්න ඊගව ගැටලුව සංඛ්‍යා 3ක් ආදානය කළ විට සංඛ්‍යා 3ක් ආදානය කළ විට ඉන් විශාලම සංඛ්‍යාව සෙවීම විශාලම සංඛ්‍යාව සෙවීම. හරි. start input x y z ඔන්න ඔය විදිහට ආදාන තුනක් අපි ගන්නවා. දැන් මම මේකේ මේ කෝඩ් එක ලියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. නිකන් සරල ක්‍රමයකට ඉස්සෙල්ලා මම ලියන්නම් අලුත් වේරියබල් එකක් පාවිච්චි කරලා එකපාරම ඔයගලන්ට තේරුම් ගන්න අපහසුත් වෙන නිසා. ඉස්සෙල්ලා මම කරන්නේ x සහ y දෙන්න සංසන්දනය කරලා බලනවා මේ x y ට වඩා විශාලද කියලා. මේක yes නම් මම temp කියලා වේරියබල් එකක් තාවකාලික temp කියලා වේරියබල් එකක් හදලා ඒකට x අගේ දා ගන්නවා. එතකොට x get x ට වඩා y විශාලයිනේ. x තමයි විශාල කෙනා. මේක no නම් මම temp කියන වේරියබල් එකට දාගන්නවා y වල අගේ. මේ විදිහට. ඊට පස්සේ මේ පාරවල් දෙකම එක තැනකට කනෙක්ටර් එකක් හරහා ගෙනල්ලා දෙවෙනි වතාවේ මම කොන්දේසියක් ලෙස පරීක්ෂා කරනවා temp කියලා මේ x ගෙන් සහ y ගෙන් අපි ගත්ත විශාල අගය c ට වඩා විශාලද කියලා. c නෙමේ z ට වඩා විශාලද කියලා. මෙන්න මේ විදිහට. දැන් මේ කොන්දේසිය මෙතනින් එහාට මම මේක ටිකක් පහසුවෙන් තේරුම් ගන්න ඕන හින්දා A කියලා කනෙක්ටර් එකකට මෙහෙම කනෙක්ට් කරලා A මෙතන ඉඳන් අඳින්නම්. temp විශාලද Z. ඔන්න කොන්දේසිය. මේක yes නම් අපි කෙලින්ම print කරනවා temp කියන variable එකේ අගේ. ඒ තමයි එතකොට තුන් දෙනාගේම විශාල. මේක no නම් අපි print කරනවා Z අගේ. මේ විදිහට. ඊට පස්සේ අපිට ස්ටොප් එකකට යන්න පුළුවන්. මේ පාත් දෙකේ. මේක එක උදාහරණයක්. මෙතෙන්ට මම දානවා B කියලා කනෙක්ටර් එකක්.
මේ විදිහට. ඒතර මුලින්ම කළේ x සහ y දෙන්න සංසන්දනය කළා මේකම ෆ්ලෝ chart එක මේ දෙපැත්තකට ඇඳලා තියෙන. ඕගලන්ට මේ කනෙක්ටර් එකක් A කියලා යොදන්න පුළුවන්. ඉතින් යොදලා එතනින්ම මෙතනින් පහළ මේ දෙවෙනි if condition එක ලියන්න පුළුවන්. ඉස්සෙල්ලාම x සහ y සංසන්දනය කරලා x විශාල නම් y ට වඩා x ලගේ temp කියන variable එකේ తాවකාලිකව ගබඩා කරනවා. x විශාල නැත්නම් ඒ කියන්නේ y නේ විශාල. y අපි temp කියන variable එකේ తాවකාලිකව ගබඩා කරනවා. ඊට පස්සේ මේ temp කියන variable එක z ට වඩා විශාලද බලනවා. එහෙමනම් අපි temp එක print කරනවා. එහෙම නැත්නම් අපි z print කරනවා. ඒතර විශාල මගේ මේ දෙකෙන් එකක්. අවසානයේ අපි stop කරනවා. ඉස්සෙල්ලාම අපි මේ flow chart එක ඇඳලා ඊට පස්සේ අපි codes වලට යමු. හරි. තව ටිකක් කාලය අවශ්‍ය නම් වීඩියෝ එක පෝස් කරලා අදින්න. ඊට පස්සේ මම මේකට අදාළ සූඩෝ කෝඩ් එක සහ Python කෝඩ් එක ලියන්නම්. හරි? අපි බලමු මේකට සූඩෝ කෝඩ් එක ලියන්න. begin input x y z if x විශාල නම් y then temp x else temp y end if මේ විදිහට if එක අවසන් කරනවා. ඊට පස්සේ අවසානයේ ආයෙත් අලුත් if එකක් පටන් ගන්නවා. මේ if එක මෙතනින් ඉවරයි. if temp විශාල නම් z then print temp else print z end if මේ begin එක කෙලින් end එකකුත් ලියවෙන්න ඕන මේ විදිහට. පැහැදිලිව පේනවා ඇති? පළවෙනි කොන්දේසිය සත්‍ය නම් මේ අසත්‍ය නම් එතනින් ඒ if එක අවසන්. මේක අලුත් if එකක්. මේකට else if ලියන්න බෑ. මේක අලුත් if එකක්. මේ වැඩේ කරලා ඉවරලා තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. හරි? ඊට පස්සේ මම Python කෝඩ් එකත් පැත්තක ලියන්නම්. දෙක මේකට අපි ලියාගමු. මේ පැත්තේ. ඒතර අපි පළවෙනිට මොකද කරන්න ඕන? x input කරගන්න ඕන, y input කරගන්න ඕන, z input කරගන්න ඕන. හොඳට බලාගෙන ඉන්න. x integer input මේ විදිහට අපි x keyboard එකෙන් ගන්නවා. මේ Python code අතෙන් ලියලා හුරු වෙන්න ඕන. ඒකයි මම මේ තරම් board එකේ ලියන්නේ.
integer input y මේ විදිහට z integer input z if x විශාල නම් y colon temp x else temp y. අතනින් ඒ if එක ඉවරයි. ඊට පස්සේ අලුත් if එකක් පටන් ගන්නවා. if temp විශාල නම් z print temp else print z. end if මොකුත් ලිවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන Python කෝඩ් එක, මේ තියෙන pseudo කෝඩ් එක. ඔන්න දෙකම ඔයගොල්ලන්ට ලියලා දුන්නා. ඉක්මනට ලියා ගන්න. තව ටිකක් කාලය අවශ්‍ය නම් වීඩියෝ එක පෝස් කරගන්න. ඊටම අවධානයෙන් සින්ටැක්ස් වරද්දන්න නැතුව ලියන්න. මේ කෝලන් එහෙම හරි වැදගත්. එතෙන්ටත් කෝලන් එකක් ඕන මේල්ස් එකටත්. මේ විදිහට. හරි. දැන් ඔයාලට ඔන්න සාමාන්‍යයෙන් වර්ණය කියන එක ගැන යම් අවබෝධයක් එන්නේ නැති. අපි තව උදාහරණයක් කරමු. ලියන්න පුද්ගලයෙකුගේ වයස ආදානය කළ විට පුද්ගලයෙකුගේ වයස ආදානය කළ විට adult හෝ child ලෙස දක්වන්න. මේක මම ඔයාලට තනියම කරන්නයි දෙන්නේ. දැන් පුද්ගලයාගේ වයස අඩුම වෙන්න පුළුවන් බිඳුව. උපරිම අපි නිකන් හිතමු 100 වගේ කියලා. ඉස්සෙල්ලම බලන්න ඕන බිඳුවයි 100යි අතර වයස තියෙනවද කියලා. රිනා ගැන තියෙන්න බෑ. 100ට වඩා වැඩි යකිනුත් අපි හිතමු ප්‍රායෝගික ලෝකේ පවතින්න බෑ කියලා අපි දැනට. ඒ වගේ සීමාවක් පනව ගමු. එතකොට යම් විදිහකින් අපි මේ ඒජ් එක ලෙස
ඒජ් එක ආදානය කරපුවාම 0යි 100යි අතර නෙමේ නම් ඉස්සල්ලාම error message එකක් එන්න ඕන. wrong age එකක් කියලා. මේකෙන් පිට නම් wrong age කියලා පණිවිඩයක් එන්න ඕන. නිවැරදි පරාසයේ තියෙනවා නම් විතරක් වයස අවුරුදු 18කට වඩා විශාලයි හෝ සමාන නම් 18ට වඩා විශාලයි හෝ සමාන නම් 18ට යම්කිසි පුද්ගලයෙකුගේ වයස මෙයාව අපිට ඇඩල්ට් කෙනෙක් කියලා සලකන්න පුළුවන්. හැබැයි වයස 18ට අඩු අය චයිල්ඩ් කියලා සලකන්න පුළුවන්. මොන විදිහට අපිට පුළුවන් ෆ්ලෝ chart එකක් තනියම නිර්මාණය කරන්න. මුලින්ම නිවැරදි පරාසයද බැලුවා. නිවැරදි පරාසයේ නම් දෙවෙනුවට මේ පරීක්ෂාව කරන්න පුළුවන්. නිවැරදි පරාසය නෙමෙයි නම් wrong age කියලා print වෙලා stop වෙන්න ඕනේ. තනියම යමක් කරන්න ඕන නිසා මෙතනින් වීඩියෝ එක පෝස්ට් කරලා ඔයාලා විනාඩි 5ක් 10ක් අරන් තනියම ෆ්ලෝ chart එකක් ඇඳලා තනියම සූඩෝ කෝඩ් එකයි Python කෝඩ් එකයි ලියන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරන එක බලා ගන්න. ඉතින් කැම්පස් යන්න ඕන නම් මේ කියන වැඩේ මේ වෙලාවේ වෙන්න ඕනේ. පස්සේ වෙලා වැඩක් නැහැ. කැම්පස් යන්න කැමති අය දැන් වීඩියෝ එක පෝස්ට් කරලා වැඩේ කරන්න. එහෙම නැති අය ඔහොම බලාගෙන යන්න මම කරන එක. ඊට පස්සේ මම කරන එක ලියා ගන්න. හරි. හරි. අපි එහෙනම් පටන් ගමු. මුලින්ම අපි ෆ්ලෝ chart එකෙන් පටන් ගමුකෝ. ඔන්න start. පළවෙනිටම අපි input කරගන්නවා age එක. ඊට පස්සේ if age greater than or equal to 0 and age less than or equal to 100. මේ විදිහට කොටස් දෙකක් විදිහට ලියන එක තමයි සාමාන්‍යයෙන් අපි ගණිතය අසමානතා ලියනට වඩා ප්‍රෝග්‍රෑමින් වලදී අදාළ වෙන්නේ. බිඳුවට වඩා විශාලයි හෝ සමාන වෙන්න ඕන බිඳුවට වයස 100ට කුඩා හෝ විශාල වෙන්න ඕන. මේක yes නම් දෙවෙනියට බලනවා age එක විශාලයි හෝ සමානද 18 කියලා. මේක සත්‍ය නම් දැන් ප්‍රෝග්‍රෑමින් වල ලියන ක්‍රමයටමයි මේ සංකේත මම ලියන්නේ. දැන් මේ විදිහට ලියුව හැකි ෆ්ලෝ chart එක. නමුත් අපි කෝඩ් ලියන ක්‍රමයටම ලියන්නේ මේ print කරනවා adult කියලා. අසත්‍ය නම් print කරනවා child කියලා. ඔය පාරවල් දෙකෙන්ම මේ විදිහට stop එකට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහේ මේක අසත්‍ය වෙන පාත් එකක් තියෙනවනේ. නිවැරදි age value එක නෙමෙයි තියෙන්නේ. එහෙමනම් අපිට print කරන්න පුළුවන් wrong age කියලා. එතෙන්ට එනවා. එතනින් stop වෙනවා. ඉස්සෙල්ලාම දැන් වීඩියෝ එක පෝස්ට් කරලා ෆ්ලෝ chart එකේ අඩුපාඩු තියෙනවා නම් හදාගෙන නිවැරදි කරගන්න. හරි. දැන් මේක මම කරනවා. කෙලින්ම Python කෝඩ් එකම ලියන්නම්. බොහෝ දෙනාට දැන් සූඩෝ කෝඩ් ලියන්න පුළුවන්. අවබෝධයක් තියෙන නිසා. age එක අපි input කරගන්නවා. ඊට පස්සේ if age greater than or equal to 0 and age less than or equal to 100 මෙතන colon මෙහෙම නම් නැවත if එකක් බලලා මේක ඇතුලේ if age greater than or equal to 18 18යි print කරනවා adult කියලා else
print child. මෙන්න මේකට අදාළව අපි else එකක් ලියනවා. බැරි වෙලාවත් මේ පරාසය නෙමෙයි නම් වයසගේ print wrong age කියලා. මේ තමයි ඉතින් Python code එක. මේක ඇස්සෙන් සූඩෝ කෝඩ් එක තනියම ලියන්න පුළුවන්. නැවත වීඩියෝ එක අවශ්‍ය නම් පෝස් කරලා අඩුපාඩු හදාගන්න. හරි. දැන් අර අපි කලින් ගත්ත උදාහරණේ අර සංඛ්‍යා තුනකින් විශාලම සංඛ්‍යාව හොයනවා කියන ඒක අපි අර temp කියලා variable එකක් භාවිතා කරලා නෙලිව්වේ කෝඩ් එක. අන්න ඒක එහෙම භාවිතා නොකර ලියන විදිහ අපි දැන් ඉගෙන ගමු. අපිට පුළුවන් ඒ වගේ ගැටලුවකට මේ විදිහට flow chart එක නිර්මාණය කරන්න. start කියලා මුලින්ම අපි input කරගන්නවා x y z කියන සංඛ්‍යා තුන. මේ අපි කතා කරන්නේ සංඛ්‍යා තුනකින් විශාලම සංඛ්‍යාව සෙවීම කියන ගැටලුව. පළවෙනි කොන්දේසි විදිහට අපි බලනවා x විශාලද y කියලා. මේකට පාරවල් දෙකක් තියෙනවා. yes path එකයි no කියන path එකයි. සත්‍ය නම් x විශාලද z කියලා බලනවා. අසත්‍ය නම් y විශාලද z කියලා බලනවා. මේවටත් පාරවල් දෙකක් වෙන වෙනම එනවා. මේ විදිහට. yes path එකයි no path එකයි. yes path එකයි no path එකයි. දැන් x y z කියලා ආදාන තුනක් තියෙනවා. පළවෙනියටම බලන්න x විශාලද y කියලා. x විශාලද y කියලා බැලුවට පස්සේ දැන් x විශාල නම් අපිට ආයේ y ගෙන් වැඩක් නැහැනේ. x විශාල නම් x නේ z එක්ක සංසන්දනය කරන්න ඕන. ඒ නිසා x z එක්ක සංසන්දනය කරනවා. x y ට වඩා විශාල නැත්තම් ඒ කියන්නේ y නේ විශාල. x ගෙන් වැඩක් නැහැනේ. y z එක්ක සංසන්දනය කරනවා. ඒතර z එක්ක සංසන්දනය කිරීමේදී දැන් මේ අවස්ථාවේ බැරි වෙලාවත් x z ට වඩා විශාල නම් ඒ කියන්නේ තුන් දෙනාගේම විශාල x තමයි. ඒ නිසා මෙතෙන්ට අපිට ලියන්න පුළුවන් print x. මෙතෙන්ට අපිට ලියන්න පුළුවන් print z. මේ විදිහට. y එක සංසන්දනය කරද්දී බැරිලත් මේ කොන්දේසි සත්‍ය නම් අපිට ලියන්න පුළුවන් print y. මෙතන ලියන්න පුළුවන් print z. ඊට පස්සේ මම කනෙක්ටර් එකක් දාගෙන මේ වගේ මේ හැම එකක්ම මේ කනෙක්ටර් එකට මම සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා ස්ටොප් කරනවා. බලන්න ඔයාලා මේ වීඩියෝ එක පෝස් කරලා මේ ෆ්ලෝ chart එක ඉස්සලම ලස්සනට අඳින්න. ඇඳලා ඊට පස්සේ තනියම Python code එකයි pseudo code එකයි ටිකක් time අරන් ලියන්න. මොකද අපි මේ ක්ලාස් එකේ සාමාන්‍යයෙන් දැන් පැය දෙකක් නම් මගේ වීඩියෝ එක තියෙන්නේ. පැය 3ක කාලයක් දෙනවා මේක නැරඹීම සඳහා. ඒක ඔයගලන්ට පෝස් කරලා time අරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් එන්නේ නැහැ. පැයක් විතර වැඩිපුර තියෙන නිසා. ඒකට ගැලපෙන්න තමයි අපි වීඩියෝ එක හදලා තියෙන්නේ. හරි? හරි. දැන් අපි කලින් අදපු flow chart එකට අදාළ Python code එක බලමු.
අපි මුලින්ම x ආදානය කරගන්නවා ඉන්ටිගර් එකක් විදිහට. input x මේ විදිහට ආදානය කරගන්නවා. ඊපස්සේ y ආදානය කරගන්නවා. ඊට පස්සේ මේ විදිහටම අපි dz ආදානය කරගන්නත් පුළුවන්. පළවෙනිටම බලනවා අපි x විශාලද y කියලා. මේක සත්‍ය නම් අපි බලනවා ඒ තුල x විශාල dz කියලා. එහෙමනම් අපි print කරනවා x. එහෙම නැත්නම් print කරනවා z. ඊට පස්සේ else if කියන එක අපි ලියන්නේ elif කියලා. elif දැන් පළවෙනිට x සහ y නේ සංසන්දනය කරන්නේ. x විශාල නම් තමයි x z සමග සංසන්දනය කරන්නේ. x විශාල නැත්නම් කෙලිම මෙතෙන්ටයි එන්නේ. එතකොට y විශාල dz කියලා බලනවා. print කරනවා y else print කරනවා z. මෙන්න මේ ක්‍රමයට අපිට පුළුවන් ඒක ලියන්න. එතකොට මේවා එක කෙලින් තියෙන්න ඕන. මේවා එක කෙලින් තියෙන්න ඕන. මේක 15 print z. ඔන්න Python code එක. එතකොට end if මුකුත් ලියවෙන්නේ නැහැ. මේකත් මේ ක්‍රමයටම ලියන්න ඕන. z මෙතන y ඔය විදිහට මේ z input එක. වීඩියෝ එක අවශ්‍ය නම් පෝස් කරලා කෝඩ් එක ලියා ගන්න. හරි. දැන් මේ වෙනකොට ඔයගලන්ට බොහෝ දුරට સિદ્ધාන්ත දැනුමක් ඇවිල්ලා තියෙන්නේ වර්ණය සම්බන්ධයෙන්. තව අපි එක ගැටලුවකට යමු. ඒ තමයි දැන් ලකුණු ආදානය කරපුවාම ඒ ලකුණු වලට අදාළ letter grade එක. ඒ කියන්නේ A ද B ද C ද වගේ අදාළ අකුර මුද්‍රණය කරන උදාහරණයකට යමු. අපි ලියා ගමු මේ ප්‍රශ්නේ. මේ විදිහට ලියා ගන්න ගැටලුව. ශිෂ්‍යයෙකුගේ ලකුණු ආදානය කළ විට එම ලකුණු වලට අදාළ letter grade එක ලබා ගැනීම. අපි බලමු දැන් 0ත් 100ත් අතර පවතින ඕන ලකුණු වගයන් 75ට වඩා මේ ලකුණු වගේ විශාල නම් අපි ගමු ලකුණු වගේ m කියලා. m කියන එක විශාලයි හෝ සමාන නම් 75 අපිට ඒකක් දෙන්න පුළුවන්. m විශාලයි හෝ සමාන නම් 65 අපිට යට b එකක් දෙන්න පුළුවන්. m විශාලයි හෝ සමානයි 55 නම් එයාට c එකක් දුන්න හැකියි. විශාලයි හෝ සමානයි 45 නම් s එකක් දුන්න හැකියි. m ලගේ කුඩයි නම් 45 එයා ෆේල්. හරි. මෙන්න මේ විදිහට ෆ්ලෝ chart එකක් ගොඩනගන්න ඕන. දැන් මුලින්ම කරන්න ඕන මේ ෆ්ලෝ chart එක. දැන් O level ICT කරපු අයත් දන්නවා. දැන් මේ තියෙන දැනුමෙන් මේක අඳින්නත් පුළුවන්. ඉස්සෙල්ලාම වීඩියෝ එක පෝස් කරලා කාලය අරන් තනියෙන් අඳින්න. ඊට පස්සේ නැවත වීඩියෝ එක ප්ලේ කරලා මම කරන එක බලා ගන්න. බලමු අපි. start. මුලින්ම අපි ලකුණු වගේ ආදානය කරගන්නවා. input marks මේ විදිහට. ඊට පස්සේ මුලින්ම අපි පරීක්ෂාවක් කරලා බලනවා. input marks as m කියලා මම ගන්නම්. m කියලා variable එක. ඒතර පහසුයි. m කියන එක විශාලයි හෝ සමානද බිඳුව සහ m කුඩයි හෝ සමානද 100 කියලා අපි මේ විදිහට පරීක්ෂා කරලා බලනවා. මේක යම් විදිහකින් අසත්‍ය නම් කෙලිම print කරනවා අපි මේ ලකුණු වගේ වැරදි කියලා. wrong marks කියලා. print කරනවා. මේක yes නම්
ඊට පස්සේ අපි බලනවා m ලගය විශාලයි හෝ සමානද 75 කියලා. මේක yes නම් print කළ හැකි අපිට a සාමාර්ථයක් කියලා. මේක no නම් ඊට පස්සේ බලනවා විශාලයි හෝ සමානයි 65ද කියලා. මේක yes නම් print කරනවා b සාමාර්ථයක් කියලා. මේක අසත්‍ය නම් m ලගේ විශාලයි හෝ සමානද 55 කියලා පරීක්ෂාවට ලක් කරනවා. මේක yes නම් print කරනවා c සාමාර්ථයක් කියලා. මේක අසත්‍ය නම් ඊට පස්සේ අපිට print කරන්න පුළුවන්. නැවත check කරලා බලනවා. මම මෙතෙන්ට connector එකක් දාන්නම්. ඒ කියලා. මේ පැත්ත මකන්නම්. ඒ කියන connector එක m ලගේ විශාලයි හෝ සමානද 45 කියලා පරීක්ෂා කරලා බලනවා. මේක yes නම් මේක yes මේ පැත්තට අපි ගමු. yes නම් print කරනවා s එකක්. මේක no වුණොත් අපිට print කළ හැකි එයා fail කියලා. ඊට පස්සේ stop එකක් මේ විදිහට මම අඳිනවා. stop එකට connector එකක් අඳින්නම් b කියලා. මේ හැම පාරක්ම b වලට යන්න ඕනේ. මේ විදිහට. b වලට යන්න ඕනේ ගිහලා stop වෙනවා. මේ තමයි අදාළ flow chart එක. ඊළඟ වීඩියෝ එක pause කරලා ඔයගොල්ලෝ අඩුපාඩු හදා ගන්න පුළුවන්. හරි. අපි දැන් පටන් ගමු මෙතනින් ඒ කලින් කරපු flow chart එකට අදාළව Python code එක ලියන්න. ඔයගලන්ට තනියම ලියන්න පුළුවන් pseudo code එක. මම Python code එක ලියලා කියලා දෙන්න. m කියලා අපි marks enter කරගමු. integer input marks මේ විදිහට අපිට enter කරගන්න පුළුවන්. ඊට පස්සේ if m විශාලයි හෝ සමානයි බිඳුව සහ m කුඩයි හෝ සමානයි 100 මෙන්න මේ නිවැරදි පරාසය තියෙනවා නම් if m විශාලයි හෝ සමානයි 75 නම් print කරනවා a else if m විශාලයි හෝ සමානයි 65 නම් print කරනවා b single quote හෝ double quote ඕනම දෙයක් if m විශාලයි හෝ සමානයි 55 නම් print කරනවා c if m විශාලයි හෝ සමානයි 45 නම් print කරනවා s else print කරනවා fail. වෙයි මෙන්න මේ පළවෙනිම if කොන්දේසියට අදාළව අපි else එකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ marks නිවැරදි පරාසය නැත්තම් අපිට print කරන්න වෙනවා wrong age කියලා. wrong marks කියලා. මේ විදිහට. ඒතර මේක සත්‍ය නම් තමයි ඒක ඇතුලේ මේ if කොන්දේසිය check කරන්නේ. මේ කියන එක අසත්‍ය වුණොත් විතරයි elif එකට යන්නේ. දැන් මෙතන if එකෙන් පස්සේ elif එකක් නේ අපි ලියලා තියෙන්නේ. හොඳට තේරුම් ගන්න මේ if එකකට පස්සේ elif එකක් ලියන්නේ
මේක අසත්‍ය නම් විතරයි දෙවෙනි කොන්දේසිය පරීක්ෂා කරන්නේ. මේ කොන්දේසිය අසත්‍ය නම් විතරයි තුන්වෙනි කොන්දේසියට යන්නේ. දැන් මේක සත්‍ය නම් ඊගාව කොන්දේසි ටික මේක ඇතුලේ එකක්වත් බලන්නේ නැහැ. කෙලින්ම අයින් වෙලා යනවා. දැන් මෙතන එල්ලිෆ් නොලිය මම නිකම්ම ඉෆ් කියලා ලිව්වොතින් මෙයා පරීක්ෂා කරලා සත්‍ය උනත් අසත්‍ය උනත් දෙවෙනියා බලනවා. එල්ලිෆ් ලිවීමෙන් කියන්නේ මේක හරි ගියේ නැත්තම් ඊගාවට යන්න කියලා. ඒතර හැම වෙලේම 75ට වැඩි නම් ඒකක් දුන්න ආයෙ බලන්න ඕනේ නැහැ V එකක් තියෙනවා කියලා. A එකක් දෙන්න බැරි නම් තමයි B එකක් දෙන්න පුළුවන්ද බලන්නේ. B එකක් දෙන්න බැරි නම් තමයි C එකක් දෙන්න පුළුවන්ද බලන්නේ. ඒත් බැරි නම් තමයි S එකක් දෙන්න බලන්නේ. ඒ එකක්වත් බැරි නම් තමයි fail කියලා කියන්නේ. එස හොඳට තේරුම් ගන්න මේ if එකෙන් පස්සේ elif එකක් ලිවීමේ අවශ්‍යතාවය. ඉතින් මේක සූඩෝ කෝඩ් එකකට ඇද්දි මේ තැන්වල මේ elif else if වෙනවා. මේවා ඉස්සරහින් then කියන වචනේ ලියනවා සාමාන්‍යයෙන්. ඉතින් අපි end if එකක් ලියනවා අවසානයේ. මෙතනත් end if එකක් ලියවෙන්න ඕන. මෙතනත් end if එකක් ලියවෙන්න ඕන සූඩෝ කෝඩ් වලට ඇද්දි. Python කෝඩ් තමයි ඉතින් විභාගයට ලියන්න නම් එන්නේ බහුතරයක්. මෙතනත් ඩබල් කෝට් එකක්. ඉතින් ඔන්න වර්ණය ඊටාම සාර්ථකව අවසන් වුණා. තව ඉතින් උදාහරණ ඕන තරම් කරන්න පුළුවන්. ඉතින් මම ප්‍රශ්නයි උත්තරයි විලාසයෙන් flow chart, pseudo code, ඒ වගේම Python codes මේ විදිහට කරගෙන ගියා. ඊට අද අපේ දෙවෙනි Python class එක revision පන්තිය තුල ආවරණය කරන. ඒ revision පන්තිය හැම එකක්ම අපි ප්‍රශ්න උත්තර ලෙස තමයි මේ කරගෙන යන්නේ. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා අපිට විභාග ප්‍රශ්න පත්‍රවල තියෙන ප්‍රශ්නත් හොඳට සාකච්ඡා කරන්න පුළුවන් ඉස්සරහට. ටිකක් උගන්නගෙන ගිහිල්ලා මම ඒකයි කිව්වේ වෙනම ක්‍රමයකටයි මම මේ පාර රිවිෂන් එක කරන්නේ. දැන් ප්‍රශ්න පත්‍ර එහෙම කරන කාලයක් එනවා. එතකන් ඔහොම සාවධානව ඉගෙනගෙන යන්න. මොකද මේ Python පාඩම කියන එකට උපරිම බර තැබීමක් අපි කරන්න ඕන. මොකද මේ තරම් ලකුණු ගන්න වෙන එක පාඩමක්වත් නැහැ. දැන් සමහරව බලාපොරොත්තු වෙන්නේ දැන් මම රිවිෂන් පන්තිය පටන් ගත්තාම ඔන්න මුල් පාඩම් වල ප්‍රශ්න සාකච්ඡා කරා. ඒ කියන්නේ පරිගණක ඉතිහාසය, වර්ගීකරණය, නම්බර් සිස්ටම් ගණන් ආයෙ හදයි කියලා පටන් ගත්ත දායින. දැන් මේ අපි එතෙන්ට යා යුතු නැහැ ඇත්තටම. ඒ කියන්නේ අපි තීරි පන්තිවල ඒවා සාර්ථකව ආවරණය කරලා තියෙන්නේ. ඕනනම් අපිට ගානක් දෙකක් හදන්න පුළුවන් විභාගයට කලින්. නමුත් දැන් මේ වෙලා තියෙන පාඩුවයි හැමදේමයි එක්ක විභාගයට වැඩියෙන්ම ලකුණු ගන්න පුළුවන් පාඩම් වලට වැඩි ප්‍රමුඛතාවයක් දීලා රිවිෂන් පන්තිව පුළුවන් තරම් කල් තියා ආවරණය කරගෙන විභාගයට සූදානම් වෙන වැඩපිළිවෙලක් තමයි අපි කරන්න ඕනේ. මේ වෙලාවේ රිවිෂන් එකේ. නැතුව අර වෙනදා කරපු විදිහට ආපහු ඉලෙක්ට්‍රොනික ආයේ පටන් අරන් කරපු පාඩම් ආයේ කර දඟලන වෙලාවේ ඒවට ප්‍රශ්න වලට ඒ වගේ වැඩි මූලිකත්වයක් දීලා මේ වගේ වැදගත් පාඩමකින් වැඩි වැඩ කොටසක් වැඩි ප්‍රශ්න ටිකක් කරන්න තමයි මම මේ Python පාඩම කරන්න පටන් ගත්තේ. ඒ නිසා මම ඔයගලන්ට තේරෙන්නේ නැහැ මගේ වැඩපිළිවෙල අවසාන වෙනකන්. වෙනදා අපි කරපු පන්තියට වඩා වෙනස් විදිහකට අපි මේ කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක සමහරට පැය දෙකක විතර කාලයක් තියෙන. හැබැයි වැඩේ කරලා ඉවර කරන්න පැය 3ක් විතරයි. මම මේ ප්‍රමාණවත් කාලයක් අනිවාර්යයෙන් මේ රිවිෂන් පන්තියට ලබා දෙනවා. ඒ ඔයගලන්ට වීඩියෝ පෝස් කරලා ඒ ප්‍රශ්න වලට උත්තර ලියලා නැවත බලන්න. ඉතින් ගෙදරින් උපරිම වැඩ ටිකක් කරන්න. මෙතනින් එහාට මම මේ අද කරපු කෝඩ්ස් වල ඉතුරු ටිකත් නැවත ටයිප් කරලා රන් කරලා පෙන්නන්නම්. ඒ ලියන Python කෝඩ්ස් වලින් වැදගත් කෝඩ්ස් ටික මම Telegram group එකටත් දාන්නම්. ඒතර ඔයගලන්ට ඒවා ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. වැඩ ටික කරන් යමු මෙතනින් එහාට. දැන් අපි බලමු Python කෝඩ්ස් ටිකක් ලියලා අපි දැන් අද දවසේ කතා කරපු දේවල් වලට අදාළව මම මේ පළවෙනි ෆයිල් එක ඔන්න සේව් කරනවා. ඩෙස්ක්ටොප් එකේ r2.py කියලා r2 කියලා Python ෆයිල් එකක් විදියට අපි ගමු මුලින්ම සාමාන්‍ය if condition එකක් integers දෙකකින් keyboard එකෙන් enter කරන අගයන් දෙකකින් විශාල මගේ හොයාගන්න කෝඩ් එක. මේ විදිහටම අපි y enter කරගමු. if x කුඩායි නම් y print කරන්න ඕන x else print කරන්න ඕන y. මේ විදිහට මේක රන් කරලා බලමු. අපිට අගයන් දෙකක් මේ විදිහට දෙන්න පුළුවන්. විශාලයි වෙන්න ඕන. විශාල මගේ print කිරීම නැවත රන් කරමු. විශාල මගේ output එක විදිහට ලැබෙනවා. මම පේන ඇති. ඊට පස්සේ අපි අර modification එක කරමු.
if x equals y x y ට සමාන නම් print කරන්න equal කියලා. මෙතෙන්ට දානවා අපි elif කියලා. එතකොට මේක අසත්‍ය නම් තමයි මෙතෙන්ට එන්නේ. සත්‍ය නම් එතෙන්ට එීමක් නැහැ. සමානකයන් දෙකක් දීලා බලමු. එතකොට equal කියලා එනවා. ඔයගලන්ට පේනවා. විශාලගේ නැත්නම් ලබා දෙනවා. ඒතර මේ තමයි අපි ලියපු කෝඩ්ස් පළවෙනි කෝඩ් එක විදියට. ඊට පස්සේ මම මේ ෆයිල් ටික ඔක්කොම කරලා Telegram හරහා එවන්නම්. අපි R3 කියලා ඊගා ෆයිල් එක සේව් කරගමු. එතනදී අපි ගමු සංඛ්‍යා 3ක් ආදානය කරපුවාම ඒ සංඛ්‍යා තුනෙන් විශාලම සංඛ්‍යාව ගන්න විදිය. XYZ කියලා සංඛ්‍යා 3ක් ආදානය කිරීම සලකමු. මේ විදිහට අපි copy කරගමු. මේක y z xy වලට වඩා විශාල නම් බලනවා x ලගේ විශාල දී z කියලා print කරනවා x else print කරනවා z මෙතෙන්ට else එකක් ලියනවා p කියන්නේ බැරිලාත් x ලගේ y ට වඩා විශාල නැත්නම් අපි y තමයි සලකන්නේ if y විශාල නම් z print කරනවා y else print කරනවා z මේක අපි run කරලා බලමු විශාල මගේ අපිට ලැබෙනවා මේ විදිහට නැවත තාවක run කරලා බලමු ඉතින් විශාල මගේ output එකට එනවා මේ කෝඩ් එකත් අපි කතා කරපු කෝඩ් එකක් ඊට පස්සේ නැවත ෆයිල් එකක් ගමු. අපි ගමු වයස ලබා දුන්නාම adult ද child ද කියන කෝඩ් එක. age එක input වෙනවා. මේ විදිහට age එක input කරන්න පුළුවන්. if age greater than or equal to 0 and age less than or equal to 100 ඊට පස්සේ මේ නිවැරදි පරාසය තියෙනවා නම් ඊට පස්සේ බලනවා age එක විශාලයි හෝ සමානද 18 කියලා 18ට වඩා විශාලයි හෝ සමාන නම් අපි print කරනවා adult කියලා. එහෙම නැත්නම් අපි print කරනවා child කියලා. else print කරනවා wrong age කියලා මේ විදිහට. මේක මම desktop එකේ save කරන්නම් R4 කියලා. copy run කරලා බලමු. ඉස්ස වගේ දුන්නොත් adult රෝලා වගේ දීලා බලමු child ඊළඟට අපි බලමු රීනාගේ දීලා wrong age නිවැරදිව ප්‍රතිදානය අපිට ලැබෙනවා
ඊගාවට අපි බලමු අපි අර අවසානට කතා කරපු if condition එක ලකුණු වගේ ලබා දීම සම්බන්ධයෙන්. m කියලා අපි ආදාහනය කරගන්නවා මුලින්ම ලකුණු වගය ඉන්ටිගර් එකක් විදිහට අපිට ලකුණු වගේ ලබා ගන්න පුළුවන්. ඉන්ටිගර් input marks if m greater than or equal to 0 and m less than or equal to 100 100ත් බිඳුවත් අතර නම් if m greater than 75 75ට වඩා විශාල නම් print කරනවා a අකුර else if m greater than or equal to 65 print කරනවා b අකුර if m greater than or equal to 55 print කරනවා c අකුර if m greater than or equal to 45 45ට වඩා විශාල නම් print කරනවා s අකුරක් එහෙමත් නැත්නම් 45ට වඩා අඩුයි ඒ කියන්නේ print කරන්න ඕන fail කියලා. මේ පළවෙනි එකටත් අපි else part එකක් ලියනවා මේ විදිහට. බැරිලාත් මේ බිඳුවත් 100ත් අතර නැත්නම් අපි කියන්නේ wrong marks කියලා. වැරදි ලකුණු වගේක් කියලා. R5 විදිහට මම save කරන්න ගම්මු 75ට වැඩි යගයක් පළවෙනි උදාහරණයට ඔන්න A දෙවෙනි එක්සැම්පල් එකට අපි ගම්මු 73 වගේ යගයක් එතකොට යට හම්බෙන්නේ B එකක් ඊපස්සේ අපි බලමු 40 වගේ යගයක් fail 101 වගේ යගයක් wrong marks එවලට තහවුරුයි නියරදිව ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙමනම් ඔන්න අද දවසේ අපි conditions ගැන කතා කරා. if condition එකක් හැදෙන්නේ කොහොමද? කෝඩ් එකක් ලියන්නේ කොහොමද? ඉතින් සංකල්ප හොඳට flow chart සරහා පැහැදිලි කරා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ බලාගෙන යනකොට ඒ අදාළ තැන්වල පෝස්ට් කරලා තනියෙන් කරන්න ඕන වැඩි ටික ඒ විදිහට මේ කාලය අරන් කරන්න ඕන. ඊට පස්සේ පන්තිය සම්පූර්ණ ඉවර වුණාට පස්සේ ඊගා පන්තියට කලින් මේ හැම flow chart එකක්ම තනියෙන් අදලා හුරු වෙන්න. ඒ වගේම කෝඩ් එකක් තනියම මේ නෝට් එක දිහා බලන්න නැතුව ලියලා හුරු වෙන්න. කම්පියුටර් එකක් බොහෝ දෙනා ගාව ඇති. ඒගොල්ලෝ පොඩ ටයිප් කරලා රන් කරලා තනියම ප්‍රැක්ටිස් කරන්න. මේ පන්තියට මේ සහභාගී වෙන පැය දෙක තුනක කාලය තුල Python ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් වුණාට තනියම කෝඩ් එකක් ලිවීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් අවධානය කරගෙන මේ ලියන හැම කෝඩ් එකක්ම පොත බලන්න නැතුව තනියෙන් ලියන්න පුළුවන් ප්‍රැක්ටිස් එකක් හදාගන්න මේ ගෙදරටලා ඉන්න මේ වගේ නිදහස් කාලයක් ලැබෙන්නේ නැහැ. ගෙදරටම වෙලා ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ අවස්ථාවේ. මග ගමන් බිමන් යෑමක් නැහැ, පන්ති යෑමක් නැහැ, කාලේ නාස්ති වෙන්නේ නැහැ, ඉස්කෝලේ යන්නත් නැහැ බොහෝ අයට. ඒ නිසා මේ ටිකේ උපරිමයෙන් Python ටික ගොඩ දාගත්තොත් මම හිතනවා විභාගෙට ලොකු අස්වැසිල්ල ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් පාඩමක්. එහෙමනම් අදට මම රිවිෂන් පන්තියේ දෙවෙනි දවස තුන්වෙනි දවසේ රිවිෂන් පන්තියේ දෙවෙනි Python පාඩම අදින් අවසන් වෙනවා. අපි ලබන සතියේ හම්බෙමු. මෙතනින් එහා පැත්තේ දේවල් වලට මම අදාළ Python codes ඇතුළු අවශ්‍ය දේවල් Telegram group එකට ලබා දෙන්නම්. එහෙනම් ස්තුතියි. ආයිබෝවන්. තෙරුවන් සරණයි.